තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ පූජනීය වන්දනීය තපෝවනේ රතන අපේ අවසරයි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ කිර්ලපන ධම්මවිජය අංශමතුන් ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න බොහොම සත්පුරුෂ පින්නතුනි අද දවසේදී ඒ තිබෙන මාතෘකාව දිහා අපි බලනකොට භික්ෂුවගේ චර්යාව සමාජයට කරන බලපෑම පිළිබඳව අපි විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ඒකට හේතුව මේක අපි දෙපැත්තකින් කරන්නට අවශ්‍ය එකක්. මේක භික්ෂුන් වහන්සේලාට විතරක් කරන සාකච්ඡාවක් විදිහට එක පැත්තකින් කරන්න අවශ්‍යයි. අනික් පැත්තෙන් අපේ ගිහි අයට කරන සාකච්ඡාවක් විදිහටත් කරන්නට අවශ්‍යයි. ඒ නිසා මම මෙතනදී මේ මාතෘකාවේ මේ භූමිකාව තුළ ගිහි අයට මේක අවශ්‍ය වන්නේ ඇයි කියන කරුණත් එක්ක මම කැමතියි මේ දේ පැහැදිලි කරන්නට. දැන් භික්ෂුවගේ කාර්යය සමාජයට ප්‍රධාන වශයෙන්ම බලපාන දෙයක් බවට පත් වෙනවා. මොකද සියලු සමාජ කර්තව්‍යයන්හි භික්ෂුන් වහන්සේට ඉතිහාසයේ ඉඳලම ප්‍රධානත්වයක් හිමි වෙනවා, අනන්‍යතාවයක් හිමි වෙලා තියෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි අතීතයේ ඉඳලම අපේ රට කාටවත් පරද්දන්න පුළුවන් කමක් ලැබුණේ නැත්තේ භික්ෂුව වටා සාමාන්‍ය ජන සමාජය කේන්ද්‍රගත වී පැවතීම කියන කරුණ නිසා. ඉතින් ඉතිහාසයේ ඉඳලා අද දක්වාම ඒ කරුණ ඒ විදිහටම පවතිනවා. ඉතින් අඩු වැඩි වශයෙන් යම් යම් කාල සීමාවල ඒක සිදු වුණ ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ කාර්යය අද දවසේදී ඊටමත් අභියෝගාත්මක තැනක රැඳිලා තියෙනවා. මේකට හේතුව තමයි විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතය මේ වගේ දේවල් නිසා ඒ පණිවිඩ බොහොම ඉක්මනට සමාජගත වීම සිද්ධ වෙනවා. ඒ වගේම වැරදි පණිවිඩ සමාජගත වීම වැඩි වශයෙන් සිද්ධ වෙනකොට සමහර විට නොකිව්ව කරුණු බොහොම ඉක්මනින් සමාජගත වීම සිද්ධ කරනවා. එතකොට සමහරලාට ඒ බඳු සිද්ධියක් සිදු වෙලා නැහැ. හැබැයි සිදු වුණා යයි සමාජගත වීම සිද්ධ කරනු ලබනවා. එතකොට මෙන්න මේ වගේ අපි සමාජය අද හැසිරෙන නිසා මම හිතනවා මේ මාතෘකාව සම්බන්ධයෙන් ගිහි අයටත් යම්කිසි වගකීමක් පැවරෙන මාතෘකාවක්. එකක් භික්ෂුන් වහන්සේලාගේ චර්යාව සමාජයට බලපෑම් කරනවා. ඒ චර්යාව බලපෑම් කරනකොට ඒ බලපෑම කියන දේ හසුරවා ගැනීම කියන එක කොයි ආකාරයෙන්ද ඒ බලපෑම හමුවේ ඔබ හැසිරිය යුත්තේ කියන එක පිළිබඳව ඔබටත් අතිවිශාල වගකීමක් පැවරෙනවා. මොකද මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මහා වෘක්ෂයක් වගේ මහා ගහේ පොත්ත කියන දේ අරටුවට සහ එලයට ආරක්ෂාවක් සපයනවා. අපි සාමාන්‍යයෙන් කියන ගහට පොත්ත වගේ කියලා. ඒකට ගිහි ජනතාව සහ භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ ගහට පොත්ත වගේ පොත්තට ගහ වගේ මේ ගහ නැතුව පොත්ත විතරක් වැඩෙන්නේ නැහැ. ඒ වගේම පොත්ත නැතිව මේ ගහට රැකවරණයකුත් නැහැ. නිසා මේ දෙකම එකට ප්‍රතිබද්ධයි. නිසා ගිහි සමාජය සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා අපිට භික්ෂුන් වහන්සේලා විදිහට වෙනම ගමනක් යනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගිහි සමාජය පිළිබඳව ප්‍රධාන වගකීමක් භික්ෂුවට පැවරෙනවා. ඒ වගේම භික්ෂුවගේ චර්යා හමුවේ හැසිරීම කෙසේ විය යුතුද කියන වගකීමත් ගිහි සමාජයට ප්‍රධාන වශයෙන්ම පැවරෙනවා. ඒ නිසා තපෝවනේ රතන ස්වාමීන් වහන්සේගේ දේශනාව තුළදී ඔබට වඩාත්ම ගිහි කෙනෙකුගේ කාර්යභාරය කුමක් විය යුතුද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හැබැයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම මම පැහැදිලි කරන්නට ඕන දේ තමයි සමාජය තුළ ජීවත් වෙන විවිධ චරිත භික්ෂුන් වහන්සේලා තුළ උනත් ඒ විවිධත්වය අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ හඳුනා ගැනීමෙහි ලක්ෂණයක් ගිහියා සතුවත් තිබිය යුතුයි. ඒ කියන්නේ යම් සංජානනයක් අපි කියනවා ඉවක් තියෙන්නට ඕනේ කියලා. ඒ කියන්නේ දැන් ඔබ භික්ෂුව කියන චරිතය හඳුනාගත යුත්තේ ධර්මය කියන ස්වરૂපයෙන් විනය කියන ස්වરૂපයෙන් රාමුවෙන් මිසක ඒ කණ්ණාඩි දෙකෙන් මිසක ඔබ භික්ෂුව කියන චරිතය හඳුනාගත යුත්තේ ඊට පරිබාහිර වූ දේවල් වලින් නෙමෙයි. භික්ෂුන් වහන්සේ හැම වෙලාවකදීම භික්ෂුන් වහන්සේගේ සීමාව තුළ රැඳී සිටිය යුතුයි. සමාජයේ භික්ෂුන් වහන්සේව හඳුනාගන්නේ ධර්ම විනය සීමාව තුළ ඉඳලා. එතකොට ගිහි සමාජයේ සතුව වුණත් භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ මෙබඳු පුද්ගලයෙක් කියන අවබෝධය තිබුණොත් ඒ ගිහි සමාජය
භික්ෂුන් වහන්සේලා අතින් සිදුවන ඇතම් වැරදීම්, වැරදි ප්‍රකාශන, වැරදි ඉදිරිපත් වීම පිළිබඳව ඍණාත්මක ප්‍රතිචාර දැක්වීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. හැබැයි ගිහි සමාජය තුළ ධර්මය සහ විනය කියන දේ පිළිබඳව තිබෙන උත්සුක බව අඩු වෙලා භික්ෂුව කියන චරිතය තුළින් බලාපොරොත්තු වෙනකොට අර උගත් ගිහියෙකුගෙන් බලාපොරොත්තු වෙන දේ පමණක් භික්ෂුවගෙන් බලාපොරොත්තු වෙනකොට අන්න එතන ප්‍රශ්නකාරී බවක් ගොඩනගෙනවා. දැන් සමහර වෙලාවට ප්‍රේමය ගැන කියලා දෙන්න ඕනේ භික්ෂුන් වහන්සේ නමක් ගිහිල්ලා. මම දැක්ක අර පහුගිය දවස්වල රූපවාහිනියේ ගියපු බොහොම ප්‍රසිද්ධ ගීත සම්බන්ධ වෙන වැඩසටහනකට භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධ වෙනවා. උන්වහන්සේ බොහොම ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේ නමක්. එතකොට දැන් උන්වහන්සේගේ සම්බන්ධ වීම ගැටලුවක් නෑ. හැබැයි ඒක යට තියෙන කමෙන්ට්ස් බලනකොට ඉතාමත් සංවේගයක් ඇති වෙනවා. ඇත්තටම මේ බෞද්ධ ජන සමාජයකද කියලා. උන්වහන්සේ කරන කාර්ය පිළිබඳව අපිට කිසිම විවාදයක් නැහැ. ඒක සමාජයට යහපතක් වෙන්න පුළුවන්. හැබැයි භික්ෂුව කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඒක මට විවේචනයක් තිබෙනවා. ධර්ම විනය රාමුවේ ඉන්න කෙනෙක් විදියට ඒ කාර්ය භික්ෂුවට ගැලපෙන්නේ නැහැ කියන එක. මොකද භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ ඒ චරිතයට උරුමකම් ඒ චරිතයට පනපවන්නේක් නොවිය යුතුයි. හැබැයි යම්කිසි මනෝවිද්‍යාත්මක කෙනෙක් සමාජයට යම් දේශන පවත්වන කෙනෙක් ගිහි කෙනෙක් ඇවිල්ලා මේ වැඩසටහන තුළ ඒ දේ කතා කළා නම් ඒක පිළිබඳව මම බොහොම ප්‍රශංසා කරන්නට අපිට පුළුවන්කම තියෙනවා. මොකද එයාගේ රාමුව ඇතුලේ ඒක सिद्ध කරන නිසා. ඒත් දැන් බලන්න මේ භික්ෂුන් වහන්සේගේ පැවැත්ම කොතෙක් දුරට සමාජයට බලපෑමක් කරනවද කියන එක ඒ වැඩසටහන තුළ ප්‍රේමය, ආදරය මේ වගේ දේවල් සංකල්පයන් ගැන කතා කරන දේ බොහොම මිනිස්සුන්ගේ හිත්ගත් සංකල්ප විදිහට කතා කරන දේ මිනිස්සු ඒක බොහොම වර්ණනා කරලා තියෙනවා. මේක තමයි විය යුත්තේ භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය හැටියට කියලා. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේ නමක් කරන ලොකු වගාවක් ප්‍රදර්ශනයක් කරන එකක් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපේ ජන සමාජයේ යොමු වෙනවා මෙන්න භික්ෂුන් වහන්සේලා මේ තමයි නියම බුද්ධ පුත්‍රයෝ. මේක තමයි භික්ෂුවගෙන් විය යුතු දේ කියලා. ඇතැම් විටක හාමුදුරු කෙනෙක් බොහොම ප්‍රධාන කතාවක් කියලා, බොහොම ප්‍රසිද්ධියේ කතාවක් කියලා අපි ඔක්කොම එක සමානයි, අපි කවුරුත් මිනිස්සු, අපි හාමුදුරු කියලා ඔස්මිටි කමක් නැහැ, අනිත් ආගම් අයත් අපි ඔක්කොම එක සමානයි කියලා අනිත් ඇයත් එක්ක පාර බිම ඉඳගත්තාම අපේ මිනිස්සු හිතනවා මේක තමයි භික්ෂුවගේ කාර්යභාරය කියලා. මේ තමයි භික්ෂුව නියම බුද්ධ පුත්‍රයෙක්. අන්න ඒ తත්වයට අපේ සමාජය වැටෙන්නේ අර භික්ෂුවගේ බලපෑම හමුවේ කම්පිත වෙන ස්වභාවය වැඩි. මොකද ගිහි පිරිස දැනුවත් බවෙන් අඩු නිසා. මම හිතනවා මෙතන වැඩිපුර ශ්‍රාවක පිරිසක් විදියට සම්බන්ධ වෙන්නේ ගිහි පින්නතුන් කියලා. අන්න ඒ නිසයි මේ ගිහි පින්නතුන් මෙතනදී විශේෂයෙන් ආමන්ත්‍රණය කරන්නේ. ස්වාමින්වහන්සේලාගේ වරද ගැන අපි ස්වාමින්වහන්සේලාත් එක්ක වෙනම කතා කරන්නට ඕනේ. අපේ පැත්තෙන් අපි හදන්න ඕන දේවල් මොනවද කියන එක. හැබැයි ඔබ ඔබේ පැත්තෙන් සකස් කරගත යුතු දේ තිබෙනවා. ශාසනයේ රැකවරණය බලාපොරොත්තු වෙන ඊටාම කල්යාණ මිත්‍ර පිරිසක් විදිහට ඔබ මේ සම්බන්ධ වෙන්නේ. එහෙනම් ඔබේ සීමාව තුළ ඔබ දැනුවත් කළ යුතුයි. ඔබ ඔබේ දරුවන්, ඔබේ යහළුවන්, ඔබේ හිතයිෂයන් ඔබ දැනුවත් කළ යුතුයි. භික්ෂුව කියලා කියන්නේ ඔය සීමාවේ ඉන්න කෙනෙක් නෙමෙයි. භික්ෂුව කියලා කියන්නේ ඊට වඩා වෙනස් චරිතයක්. උන්වහන්සේගේ ප්‍රධාන ඉලක්කය නිර්වාණගාමිනී ප්‍රතිපදාව. දෙවන ඉලක්කය බවට පත් වෙනවා උන්වහන්සේට ලෝකයට, සමාජයට නිර්වාණගාමිනී ප්‍රතිපදාව පිළිබඳව පැහැදිලි කරලීම. තුන්වෙනි අරමුණ බවට උන්වහන්සේගේ පත් වෙනවා සම්බුද්ධ ශාසනයේ රැකවරණයේ චිරස්ථිතිය ඔස්සේ නිර්මාණය කරලීම. ඒහා සමග ආනුෂංගික කරුණු විදිහට අපිට අපේ රට පවතින්නට ඕනේ. මේ වගේ ගොඩක් දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙන එකට ප්‍රතිබද්ධව ඒවා වියුක්ත කරන්න බෑ. ඒක ගලවලා හාමුදුරුව රට ගැන කතා කරන්න බෑ කියලා ඒක ගලවලා පැත්තකින් තියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ දේවල් මෙතෙන්ට අවශ්‍ය වෙන විදිහක් තියෙනවා. ඒකට භික්ෂුව කියලා කියන්නේ අන්නේ තමන්ගේ සීමාව ඇතුලේ ඉඳලා තමන්ගේ සීමාව හඳුනාගෙන ඒකේ ක්‍රියාත්මක වෙන දෙයක්. මම දැක්ක අද දවසේදී දාලා තිබුණ එක ස්වාමින්වහන්සේ නමක් බොහොම වැදගත් ප්‍රකාශයක්. මට එවල තිබුණ උන්වහන්සේගේ නම මට පැහැදිලි නැහැ, මතක නැහැ. සුගත තිස්සාරි කවුරු හරි අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේ නමක් උන්වහන්සේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා සමාජ මාධ්‍යයේ මට භික්ෂුන් වහන්සේ නමක් හැටියට වගා කරන්න බෑ. හැබැයි මේ එන කාලය හොඳ නැහැ. ඔගොල්ලෝ මේ සඳහා බොහොම ඉක්මනින් කටයුතු කරන්න ඕන කියලා. ඒකට උන්වහන්සේගේ සීමාව හඳුනාගෙන තියෙනවා. උන්වහන්සේගේ සීමාව හඳුනගෙන උන්වහන්සේ සඳහා උන්වහන්සේ වගා කරගෙන කන්න ඕන කියන තැනකටපත් වෙලා නැහැ. උන්වහන්සේ ශ්‍රාවකයන් සඳහා කියනවා ප්‍රශ්නයක් තියෙනවා. අපි උත්තරයක් හොයාගත යුතුයි කියලා. ඒක භික්ෂුවගේ කාර්යභාරය. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද භික්ෂුව හඳුනාගෙන තියෙනවා භික්ෂුවගේ විනය සීමාව මොකක්ද කියන එක. දැන් එතකොට ගිහියා
හඳුනා ගන්නවා භික්ෂුන් වහන්සේ විනය සීමාව තුළ ඉන්න කෙනෙක්. එතකොට අමුමුවේ ගිහිල්ලා කොමඩු ගෙඩියක් වගේ එකක් මොකක් හරි එකක් උඩ තියලා කපලා මෙන්න බලන්න කියලා මේ පෙන්නන චරිතය භික්ෂු චරිතයක් කියලා හිතනවා නම් ඒකේ තියෙන බීජගාම භූතගාම ආදී දේවල් ඒ ශික්ෂාපද එක කරනකොට කැඩෙන ශික්ෂාපද පිළිබඳව අපිට තැකීමක් නැත්තම් ඒ ඔස්සේ අපි අයින් කරන්නේ විනය නම් අද අයින් කරන විනය සීමාව සහ හෙට අයින් කරන විනය සීමාව අනිද්ද වෙනකොට අයින් කරන විනය සීමාව මොනවද කියලා දැම්ම තීරණය කරන්න වෙනවා. මේවා භික්ෂුව තුළින් සිදු නොවිය යුතු දේවල්. මේවා සමාජයට මහ ප්‍රධාන වශයෙන් බලපෑම් කරනවා. ඒ සමාජයට බලපෑම් කරන්නේ සමාජය භික්ෂුව කියන්නේ කවුද කියලා හරියට තේරුම් නොගන්න තා. හරියට තේරුම් ගත්තනම් භික්ෂුව කියන්නේ කවුද කියලා සමාජයේ පෙරලා ප්‍රශ්න කරනවා. ඔබ වහන්සේ ගියපු ගමන ඔක ඔබ වහන්සේගේ ගමනට අදාළ වෙන්නේ නැහැ කියන එක. අදත් ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්න කරන්නේ පුද්ගලික වාසි ප්‍රයෝජන තකා කරන ප්‍රශ්න කිරීම තමයි අපි දකින්නේ. මොකද තමන්ගේ සීමාවේ ඉඳලා භික්ෂුන් වහන්සේ නමක් යම් කිසි දෙයක් ගැන කතා කළොත්, යම් කිසි ප්‍රශ්නයක් ගැන සමාජ ප්‍රශ්නයක් හෝ රටේ ප්‍රශ්නයක් ගැන කතා කළොත්, උන්වහන්සේගේ සීමාවේ ඉඳලා විය යුතු දෙයක් කිව්වොත් එහෙම අන්න එතකොට කියනවා ඔබ වහන්සේගේ වැඩක් බලාගෙන නිවන් දැක ගන්න කියලා. හැබැයි කවුරුත් අර ශාසන විනාශයේ විනය විරෝධී ක්‍රියා කරනකොට පෙන්වන්නේ ඇයි? දැන් දන්නේ නැහැ. භික්ෂුව කියන්නේ කවුද, කොහොම හැසිරිය යුතුයිද කියලා. මම හිතනවා අද සමාජයට වඩා එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සමාජය දැනගෙන හිටියා. ඒ අය බහුතරයක් බෞද්ධ නොවූ සමාජයක උනත් ඒ අය දැනගෙන හිටියා ශ්‍රමණේක් වුණාම කොහොමද ඉන්න ඕනේ කියලා. එතකොට ඒ අය නිරන්තරයෙන්ම සංසන්දනය කළා අනෙක් ශ්‍රමණ සම්ප්‍රදායන්. අනිත් අය මෙහෙමයි, මේ අය මෙහෙමයි කියලා සංසන්දනය කරමින් අපි දන්නවා ශ්‍රමණ සම්ප්‍රදාය විවේචනය කරපු අවස්ථා. ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ බෝධ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මෙහෙම කරන්නේ නැහැ. අනිත් අය මෙහෙම කරනවා. මේක කරන්න ඕනේ කියලා දැන් බුත්තානුමෝදනාව පවා පනවන්නේ ඒකනේ. එතකොට වස්සාන ශික්ෂාපදේ පවා පනවන්නේ ඒකනේ. එතකොට ඒ ගිහි සමාජය තුලින් එල්ල වුණ විවේචන හමුවේ ශික්ෂාපද කොච්චර පනවනවද? එතකොට ඒ භික්ෂුව කියන්නේ කවුද? භික්ෂුවගේ චර්යාව කොහොම විය යුතුද කියන එක පිළිබඳව ගිහි සමාජයට යම් සංජානනයක් තිබුණා. එදා තුලත්. ඒ වගේම මම හිතනවා ඒ ඉව අපේ සමාජයෙන් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. විනය දැනුම කියන එකත් අපේ සාමාන්‍ය ජන සමාජයෙන් අයින් වෙලා ගිහින් තියෙනවා. මම කියන්නේ මිනිස්සු විනය පිටකේ ඔක්කොම මේ පරතරයට දැනගන්න ඕන කියන එක නෙමෙයි. හැබැයි භික්ෂුව කියන්නේ කවුද කියන රාමුව අඩුම තරමේ දැනගෙන ඉන්නට ඕනේ. බීජගාම භූතගාම ශික්ෂාපදේවත් දන්නේ නැත්නම් අඩුම තරමේ මේ කොහොමද දාන ටිකක් පිළිගන්නන්නේ කියලා ඒක නා දන්නේ නැහැ. ඒ නිසා මේ කැපසරුප් විදියට කොහොමද දාන ටිකක් පිළිගන්නන්නේ කියලා දැනගන්න විදිහක් නැහැ. බීජගාම භූතගාම ශික්ෂාපද ආදී පිළිබඳව ගිහියට දැනුමක් නැත්තම්. එතකොට අර සිල්වත් ගුණවත් සීලය පිළිබඳව හිතන අල්පේච්ඡ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා හැටියට ධර්ම විනය තුළ තියෙන භික්ෂු සමාජය ඔවුන්ගෙන් ඈත් වෙනවා. අන්න එතකොට ඒ ඌනතාවයේ පුරවන්නේ සම්පූර්ණම අර නොඑක් විලෝපික ක්‍රියා කරන භික්ෂුන් වහන්සේලා තමයි ඒ අඩුව පුරවන්න ඉදිරිපත් වෙන්නේ. එතකොට අන්න ඒ අඩුව ඒ භික්ෂුන් වහන්සේලාගෙන් පිර වෙනකොට අපේ සාමාන්‍ය ජන සමාජයේ සම්පූර්ණයෙන්ම වැරදි ස්ථාවරයකටපත් වෙනවා ධර්මය සහ විනය පිළිබඳව. මේකට කියනවා අධර්මවාදී පක්ෂය බලවත් වෙනවා, ධර්මවාදීන් දුර්වල වෙනවා කියලා. යම් ජන සමාජයක අධර්මවාදී පක්ෂය බලවත් වෙලා ධර්මවාදීන් දුර්වල වුණොත්, ධර්මවාදීන්ට බලය ගොඩනගා ගන්න බැරි වුණොත් එදා පටන් මේ ශාසනය අතුරුදන් වෙනවා. අන්න ඒ නිසා තමයි අපි එකතු විය යුත්තේ. ගියන් හැටියට ඔබ දැනුවත් විය යුතු සීමාව ඔබ දැනුවත් විය යුත්තේ. භික්ෂුවගේ කාර්යභාරය පිළිබඳව ඇතැම් විට ශාසන විලෝපික ක්‍රියා කරන භික්ෂුවට පෙරලා ඔබ දැනුවත් කළ යුත්තේ. නිසි පරිදි දැනුවත් කළ යුත්තේ. අන්න ඒ හේතුව නිසා. මොකද ධර්මයේ වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ඔබට තියෙනවා. විනය වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ඔබට තියෙනවා. ධර්ම විනය වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම මේ සම්බන්ධ වෙන සෑම සියලු අපේ ස්වාමින්වහන්සේලාටම පැවරී තියෙනවා. අන්න ඒ නිසා මේ කාලය තුල අපි ධර්මවාදී පක්ෂය අපි දියුණු ප්‍රබල කරන්නට ඕනේ. ධර්මවාදී පක්ෂය අපි බොහොම බලවත් කරන්නට ඕනේ. ඒ ධර්මවාදී පක්ෂය බලවත් වුණොත් විතරයි අපිට මේකේ ආපහු උද්දීපනයක් දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි අධර්මවාදී පක්ෂය නම් සම්පූර්ණම මෙතනින් පස්සේ සමාජ නියෝජනය ආදී ඔක්කොම කරන්නේ මිනිස්සුත් භික්ෂුව කියන ආකල්පය පිළිබඳව දරන්නේ උයා පිහාගෙන කාලා හේනක් පැලක් කරගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් මේ බුද්ධ ශාසනයේ පැවැත්මක් එතනින් එහාට එන්නේ නැහැ. අන්න ඒ හේතුව නිසා ලෝකේ සමාජය තුළ නිරන්තරයෙන්ම ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. අර්බුදයක් නැති කාලයක් ලෙසියෙන් නැහැ.
ඒක එදා කාලෙදිත් එහෙමයි, අද කාලෙදිත් එහෙමයි. එතකොට ඒ පිළිබඳව භික්ෂුවගේ මැදිහත් වීම කියන දේ භික්ෂුවගේ සීමාව ඇතුළේ ඉඳලා එදා ඉඳලා සිද්ධ වුණා. ඒක අපි අද උල්ලංඝනය කරගෙන සමාජයට බලපෑම් කරන මට්ටමට නොයා යුතුයි. සමාජයේ ඒ බලපෑමට ලක් වෙලා වැරදි මාවතකට යෑම කියන දේත් නතර කරගත යුතුයි. එතකොට භික්ෂුන් වහන්සේලා හැටියට අපිට වගකීමක් තියෙනවා. අපේ භික්ෂුන් වහන්සේලාව අපි හසුරවගන්නේ කොහොමද කියන එක ගැන. මොකද සමහර වෙලාවට සමාජ මාධ්‍ය භාවිතයට ආවහම අපි දන්න ඇතැම් භික්ෂුන් වහන්සේලා කියලා අමතක වෙනවා. සමහර අය හිතාමතා භික්ෂුන් වහන්සේලා විදියට පෙනී සිටමින් එහෙම දේවල් කරනවා. අපි දැක්කා ඇතැම් වෙලාවට මේ මගේ ළඟ ගොඩක් තියෙන විස්තර මේ අපිට අපේ පින්නත් පිරිස ඒවලා මේ බලන්න සාමිනාංශ කියලා මේ TikTok මේ කරන හාමුදුරුවෝ ඉන්නවා. එතකොට ඒක මේ සින්දුවක් දාලා ඒක විදිහට මේ ඒක TikTok කරන හාමුදුරුවෝත් ඉන්නවා. එතකොට සමහර වෙලාවට තමන්ගේ අදහසට ප්‍රතිවිරුද්ධව තව කවුරු හරි ප්‍රතිතර්කයක් ගොඩනැගුවට පස්සේ ඒකට සම්පූර්ණම අසභ්‍ය වචන වලින් උත්තර දෙන හාමුදුරුවෝ ඉන්නවා. අර පහුගිය සතියේ සාකච්ඡාවේදී කිව්වා වගේ සමහර වෙලාවට විවිධ මානසික අසහනයන්ගෙන් පෙළෙන අයත් ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා භික්ෂුන් වහන්සේලා විදිහට පෙනී සිටීමෙන් සමාජය තුළ එහෙම හැසිරීම කරන අය. ඒකට දැන් TikTok කරන හාමුදුරුවෝ කියලා කියනකොට හිතෙන්න පුළුවන් මේක මේ මොකද්ද කියලා. සමහර විට හොයාගෙන ගියොත් එහෙම ඒ හාමුදුරුවෝ නෙමෙයි. ඒ හාමුදුරුවෝ විදිහට පෙනී සිටීමෙන් අර සමස්ත භික්ෂුව අපකීර්තියටපත් කිරීම සඳහා කරන ඇතැම් අයගේ පුද්ගල ක්‍රියාකාරකම්. මොකද භික්ෂුව සතු සමාජ නියෝජනය අයින් කරන්න ලේසිම දේ තමයි භික්ෂුව කියන්නේ මෙහෙම චරිතයක් කියලා බොහොම ඉක්මනින් මඩ ගැසීම සිද්ධ කිරීම. එතකොට මේ ඒක බොහොම ප්‍රධාන වශයෙන්ම අද කාලේ වෙනකොට සිද්ධ කරන දෙයක්, සිද්ධ වෙන දෙයක්. අන්න ඒ නිසා දැන් ගිහි සමාජය තුළ වගකීමක් තියෙනවා යම් භික්ෂුන් වහන්සේ නමක් වරදක් කරනවා නම් වරද හැටියට දැකීම. ඒක ඔබේ සිත්ගත් භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. කියන දේ හරි වෙන්නත් පුළුවන්. දැන් ගිහි අයගේ සීමාව ඉඳලා දෙයක් හරි කියලා කියන්න පුළුවන්. දැන් ඇත්තටම මේ කාලේ ගිහි පින්නතුන් වෙනකොට ඔබ මේ තියෙන සමාජ ආර්ථික රටාවත් එක්ක ඔබ අනිවාර්යෙන් වගාවට යොමු වෙන්න ඕනේ. ඒක හරි. එතකොට මම ඔබට වගාවට යොමු විය යුතුයි නැත්නම් ඔබ බොහොම අපහසුතාවයට ලක් වෙන්න පුළුවන් කියන වචනේ කිව්වට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මෙහි වගා කරලා කියනවා නම් මේ විදිහට මේක කරන්න කියලා මම වගාව පටන් ගන්නවා නම් අන්න මම භික්ෂුවගේ සීමාව ඉක්මවා යෑමක් සිද්ධ කරනවා. එතකොට ඔබ මාව වර්ණනා නොකළ යුතුයි. ඔබ මාව වර්ණනා නොකළ යුතුයි එදාට. මෙන්න නියම බුද්ධ පුත්‍රයෝ මේවා තමයි කරන්න ඕනේ. මේක තමයි මේ භික්ෂුවගේ කාර්යභාරය කියලා ඔබ වර්ණනා නොකළ යුතුයි. මොකද ඔබ වර්ණනා කරන්නේ අවිනය. ඔබ වර්ණනා කරන්නේ අධර්මය. අධර්මය අවිනය වර්ණනා කළොත් ඒ සමාජය තුළ ආයේ කවදාවත් ධර්ම විනය දීප්ත කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ ධර්ම විනය රකින්න ධර්ම විනය දරන භික්ෂූන් සමාජය තුළ විහිළුවක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා අපි මේ සමාජ ක්‍රමය වෙනස් කරන්නට ඕන. භික්ෂුව හැමතැනින්ම ගිහිල්ලා අන්තිමටම භික්ෂුව අල්ලගෙන භික්ෂුව විහිළුවක් කරගන්න තැනටපත් වෙන මේ සමාජ ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යයි. භික්ෂුන් වහන්සේලා අතින් වැරදි වෙන්න පුළුවන්කම තියෙන හැමෝම සිවුරක් දරාගෙන ඉන්නවා. සිවුරක් දරාගෙන හිටියට ඕක ඇතුලේ නිවැරදිව හික්මුණු පිරිස් ඉන්නවා, නොහික්මුණු පිරිස් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම විනය පනවන්න ඕනේ ඒ හේතු නිසා තමයි. ඒ වගේම විනය ශික්ෂාපද ආපහු හදාගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ ඒ නිසා තමයි ගොඩ පරාජිකා හැරෙනකොට අනිකුත් ශික්ෂාපද ආයතන සංවරය පිළිටන්න පුළුවන් වෙන විදිහට. එතකොට පරාජිකා වුණත් නැවත සාමණේර භූමියටපත් වෙන්න පුළුවන් තැනක තියෙන නිසා. අන්න ඒ නිසා ඔබ සතුව වගකීමක් තියෙනවා භික්ෂුන් වහන්සේලාත් එක්ක ගනුදෙනු කරනකොට ඒ බලපෑමට නතු වීම කියන එක කොයි ආකාරයකටද සිද්ධ කරන්න කියන එක. කෙනෙක් හොඳ පැත්තට නම් ඒ බලපෑම සිද්ධ වෙන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ බලපෑම ඔබ වැරදි දිශානතියකට අරගෙන යනවා නම් වැරදි දිශානතිය තීරණය කරගන්න ඔබට පුළුවන්. ඔබට පුළුවන් විනය සහ ධර්මය කියන රාමුවෙන් විතරයි. ඒ රාමුව ගැන ඔබ යම් පමණකට දැනුවත් වෙන්න. ඒ දැනුවත් වීම තුළ ඔබට පුළුවන් අනවශ්‍ය පරිදි සිදුවන බලපෑම් වලින් අත්මිදිලා ඔබේ නිදහස ඔබට භුක්ති විඳින්න බුද්ධ ශාසනයේ රැකවරණයට ඒ නිදහස බොහොම උපකාරී. මොකද මේ පින්නතුන් එතකොට ගිහි අය හාමුදුරුවරුන්ව අල්ලගෙන නැහැ. මේ මගේ හාමුදුරුවෝ මේ අපේ හාමුදුරුවෝ කියලා අල්ලගෙන නැහැ. වරද හැටියට දකින්න පුළුවන් නිදහස් චින්තනයක් එතකොට ගිහි සමාජයේ සතු තියෙන ධර්ම විනය රාමුව තුල පිහිටි. ඒ නිසා ඔබ පත්විය යුතු තැන ඒකයි. අපි ඒ තැන කොහොම හරි සකස් කරගනිමු කියන මේ පණිවිඩයත් මේ පින්නත් පිරිසට ලබා දෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම අද මේ ස්වාමීන් වහන්සේලාත් මේ අවස්ථාවට සහසම්බන්ධ වෙනවා. අපේ මේ සංවිධානයත් එක්ක අපි කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියන දේ පිළිබඳවත් වචන කිහිපයක් සිහිපත් කරන්නට කියන එක මට මුලින්ම මතක් කළා. ඇත්තටම මේ සංවිධානය අපි පිහිටුවේ මේක සාසනික වැඩපිළිවෙලක් විදිහට. නිකම්ම සංවිධානයක් පිහිටවලා නිකම්ම දේශන කර කර ඉඳීමේ අවශ්‍යතාවයක් නෙමෙයි දේශන පවත්වන්නට ඕනේ. හැබැයි මේක එතනින් එහාට ගියපු ප්‍රායෝගික තලයේ වැඩපිළිවෙලක් බවට පත් කිරීම තමයි අපේ අපේක්ෂාව බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා ශාසනෝන්නතිකාමී තරුණ භික්ෂුන් වහන්සේලාගේ එකතුවක් අපිට අවශ්‍යයි. ඒ නිසා මෙතන වැඩ ඉන්නව ඇති ඕනෑ තරම් මට වෙනම මතක් කරලා තිබුණා අපි එතෙන්ට සම්බන්ධ වෙනවා ස්වාමීන් වහන්සේ කියලා සමහර ස්වාමීන් වහන්සේලා. ඔබ වහන්සේලාගේ අදහස් යෝජනා අපිට වැදගත් වෙනවා. ඔබ වහන්සේලාගේ අපිත් එක්ක එකතු වීම වැදගත් වෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ආරාධිත දේශන හරහා දේශන ලබා දෙන්න අපිත් එක්ක අදහස් බෙදා ගන්න ස්වාමීන් වහන්සේලාට ආරාධිත දේශන විදිහට අපි ලබා දෙන්න උන්වහන්සේලා දකින්න පැතිකඩවල් පිළිබඳව සමාජය සහ අනිකුත් භික්ෂුන් වහන්සේලා දැනුවත් කරන්න අවශ්‍ය විදිහට ඒ වැඩපිළිවෙල සකස් කරන්නට ඒ වගේම අපේ ඉදිරි වැඩපිළිවෙලට සක්‍රියව සම්බන්ධ වෙන්න කැමැති ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම අපි ත්‍රිනිකායික ශාසනාරක්ෂක සභාව තුළ අපි බලාපොරොත්තු වෙනවා වර්තමානයේ සිද්ධ වෙන ධර්ම විකෘතිතා පිළිබඳව දැනුවත් කරන්නට යම් ඒකකයක් පිහිටවන්න. එතකොට මම හිතනවා chat box එකට මේ email ලිපිනයක් ඔබට ලැබෙයි. දැනට අපි ඒක පාවිච්චි කරනවා මේ මාධ්‍ය සඳහා. එතකොට මේ සිද්ධ වෙන ධර්ම විකෘති සඳහා දැනුවත් වීම සිද්ධ වෙනකොට ධර්ම විකෘති පිළිබඳව දැනුවත් කරනකොට අන්නේ ධර්ම විකෘති වලට අවශ්‍ය වෙන ධාර්මික පිළිතුර අපිට ගිහියට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා වගේම ඊට පස්සේ අපි ඒකට ක්‍රමවේදයක් සකස් කරනවා. ඒ යම්කිසි කෙනෙක් නම් ඒ ධර්ම විකෘතිය සිද්ධ කරන්නේ අන්න ඒ භික්ෂුන් වහන්සේට ගිහිය පින්නතෙකුට හෝ යම් ආයතනයකට හෝ ඒ ස්ථානයට අපි ලිඛිතව මෙන්න මේ කරුණු මේ හේතුන් නිසා ධර්ම විරෝධී විනය විරෝධී අදහස් ඔබ වහන්සේගේ දක්වන්න මේකට ප්‍රතිවිරුද්ධව තියෙන දැකීම ඔබ වහන්සේ දක්වන්න කියලා අපිට පුළුවන් උන්වහන්සේට ඒ කරුණු යොමු කරන්න. ඒකට උන්වහන්සේ ඒක පිළිගන්නවා නම් ඒක වඩා වැදගත්. උන්වහන්සේ ඒක නැවත ඒ දේ සිද්ධ නොකර ඉන්නවා නම් ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක ඊටාම වැදගත් වෙනවා. වැරදීමකින් හරි උන්වහන්සේ නැවත නැවතත් අර ධර්ම විනය සීමාව තුළ රැඳෙන්නේ නැතිව ඒ දේ තවදුරටත් සිද්ධ කරගෙන යනවා නම් අපි ඊළඟ පියවරට යන්න වෙනවා. ඒ තමයි අපිට ඒක ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්නට වෙනවා. ඊට පස්සේ අපිට තවත් එතනින් එහාට ගිහිල්ලා සියලු ආයතනික මට්ටමින් සිද්ධ වෙන කාර්යභාරයන් දක්වා ඒක අරගෙන ගිහිල්ලා අපිට මේ මූලස්ථානයන් දැනුවත් කරලා ඒ සිද්ධ වෙන හානිය සමාජ හානිය පිළිබඳව දැනුවත් කරලා ඒ වගේම ආයතන මට්ටමින් කෙරෙන රාජ්‍ය ආයතන මට්ටමින් පවා අපිට සිද්ධ වෙනවා ඒ දැනුවත් කිරීම කරලා අවශ්‍ය කටයුතු සිද්ධ කරන්නට ඒ බලපෑම අපිට සංවිධානාත්මකව ඉදිරියට අරගෙන ගිහිල්ලා සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒක අපි මේ සංවිධානය තුළ බලාපොරොත්තු වෙන ප්‍රධාන කාර්යයක්. ඒ වගේම ඊළඟ කරුණ තමයි මේ කාලේ වෙනකොටත් අපේ සමාජයේ අපිට හැමදාම තිබුණ ප්‍රශ්නයක් අන්‍යාගමිකකරණය මේක විවිධ පැති වලින් සිද්ධ කරනවා. ඉතින් අන්න ඒ පිළිබඳවත් ඔබට දැනුවත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට යම් සමාජයක ඇතැම් දුප්පත්කම නිසා ඇතැම් පැතිවල ඒක සිද්ධ වෙනවා. ඇතැම් පැතිවල මිනිස්සුන්ට තියෙන මානසික පීඩනය වහ ගැනීම සඳහා කතිකාවත් නිර්මාණය කළා ඒ හරහා අන්‍යාගමිකකරණයට ලක් කරනවා. එතකොට මේ වගේ විවිධ ක්‍රමවේද පාවිච්චි කරගෙන අන්‍යාගමිකකරණයට ප්‍රධාන වශයෙන් ලක්වන බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ සිද්ධ වෙන පරිසරය හඳුනාගෙන ඒ පරිසරයට අවශ්‍ය වෙන වැඩපිළිවෙළවල් නිර්මාණය කරලා ඒ අන්‍යාගමිකකරණයෙන් අපේ ජනතාව මුදා ගන්නට අවශ්‍ය වැඩපිළිවෙළවල් මේ ත්‍රිනිකායික ශාසනාරක්ෂක සභාව හරහා ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආරණ්‍ය සේනාසන සහ විහාරස්ථාන සඳහා සාමාන්‍යයෙන් නෛතික ප්‍රශ්න එළඹෙන අවස්ථා අපි ඕනෑ තරම් දකිනවා. සමහර විට ස්වාමීන් වහන්සේලා බොහොම අසරණ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඇතැම් අවස්ථාවල අපිට පුද්ගලිකව කතා කරන වෙලාවල් තියෙනවා. අපි පුළුවන් විදිහට උදව් කරලත් තියෙනවා. ඒත් දැන් නිල වශයෙන් අපිට මේ විදිහේ සභාවක් තිබීම තුළ භික්ෂුන් වහන්සේලාට Tamanට තියෙන ඒ විදිහේ ප්‍රශ්නයක් කිව්වොත් අපිට පුළුවන් නීති උපදෙස් ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළවල් සූදානම් කරන්න. ඒ වගේම උපදෙස් වලින් එහාට ගිහිල්ලා අපෙන් යමක් සිද්ධ විය යුතුයි කියලා අපිට හැඟෙනවා නම් ඒ වගේ වෙලාවල් වලදී අපිට පුළුවන් ඒ ධර්ම විනය වෙනුවෙන් කරන දෙයක් විදිහට අපිට ඒ සඳහා
නීති ආධාර සපයන්න අවශ්‍ය වැඩපිළිවෙළවල් මේ ත්‍රිනිකායක ශාසන ආරක්ෂක සභාව හරහා සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ශාසනික සුභසිද්ධිය, භික්ෂුන් වහන්සේගේ ආරක්ෂාව, රැකවරණය. මොකද සමහර වෙලාවට මේ අපේ සමාජයේ තියෙන බොහොම බරපතල ගැටලු තියෙනවා. සමහර කියන්නේ විවිධ විදිහට හිතන මිනිස්සුන් ඉන්නේ. දැන් පහුගිය කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් මට අපේ සාකච්ඡාවක් අවසන් වුණාම මට කතා කරලා කියපු කරුණක් තිබ්බා. මේ දැන් අපිටත් විවිධ ස්වරූපයෙන් විවිධ පුද්ගලයෝ ඇවිල්ලා විවිධ විදිහට කතා කරලා තියෙනවා. දැන් සමහර ස්වාමීන් වහන්සේලා හැමෝම එක මට්ටමක නැහැනේ. එතකොට හැමෝම එක මට්ටමක නැති නිසා සමහර වෙලාවට කාන්තාව විදිහට වෙන්න පුළුවන්. එහෙම නැතිනම් තවත් පිරිමි අය විදිහට වෙන්න පුළුවන්. විවිධ විසමාචාර දේවල් වලට කතා කරනවා. ඒක වචනයක් හරි එළියට ගන්න බලනවා. එහෙම නැත්නම් ඒ බඳු දේවල් වලට පොළඹවා ගන්න බලනවා. ඊට පස්සේ එවිඩන්ස් විදිහට ඒවා තියා ගන්නවා. එක්ක යව් මැසේජස් හරි තියා ගන්නවා. එක්ක පණිවිඩ හරි කෝල් රෙකෝඩ් කරලා හරි තියා ගන්නවා. ඒවා තියාගෙන අර භික්ෂුන් වහන්සේලාව මේ සම්පූර්ණයෙන්ම අපහසුතාවයට පත් කරමින් අර මේ බ්ලැක්මේල් කරලා ඒගොල්ලන්ට අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් පහුගිය කාලේ සමහර හාමුදුරුවෝ මූල්‍යමය වශයෙන් බොහොම අපහරණයට ලක් කරලා තිබුණා ඇතැම් පිරිස්. එතකොට සමහර වෙලාවට මේ බොහොම බරපතල සිද්ධි නෙමෙයි. පුංචි දේවල් ටිකක් නිසා උන්වහන්සේලාගේ පැවිදි සීමාව තුළ විනය ශික්ෂාපද ටික එහෙම උන්වහන්සේලාට ආයතන සංගරේ පිහිටලා ඉන්න පුළුවන් මට්ටමක තියෙනකොට පවා උන්වහන්සේලා මේ වගේ අපහසුතාවයන්ට පත් කරලා ඒ වගේ දේවල් ලබාගෙන තිබුණා. එතකොට දැන් ඒ විදිහේ දේවල් ක්‍රියාත්මක වෙනකොට අන්න ඒ වගේ වැඩපිළිවෙළවල් වලින් අපි කොහොමද භික්ෂුන් වහන්සේට සාධාරණයක් සපයන්නේ? අපි කොහොමද භික්ෂුව රැකගන්නේ? අපිට වැඩි හාමුදුරු නැහැ. දැන් ඉස්සෙල්ලා අපිට මේ අපේ කිල්ලපන ආශ්‍රම දේශනාවේදී මතක් කළා 30000ක පමණ ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියලා. එතනම සංඛ්‍යාලේඛනවල තියෙනවා. හැබැයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලංකාවේ තියෙන ඇත්ත තත්ත්වය තමයි දැනට හාමුදුරු 30000ක් ලංකාවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒක ඇතුලෙන් අපි පිරිවෙන් වල ඉන්න අපේ පොඩි ස්වාමීන් වහන්සේලා ටික අතහැරලා වැඩක් කරන්න පුළුවන් හාමුදුරුවෝ වැඩිහිටි හාමුදුරු ප්‍රමාණය ගත්තොත් 15000කට අඩු සංඛ්‍යාවක් වෙන්නේ. ඒ නිසා හරිම අපි ඉන්නේ ඊටාම භික්ෂුන් වහන්සේලාගේ චරිත පැත්තේ ඊටාම දුක්ඛදායී තත්වයක. අන්න ඒ හේතුව නිසා අපි භික්ෂුන් වහන්සේලා රැක ගන්න ඕනේ. හැම කෙනෙක්ම අපිට වටිනවා. අන්න ඒ නිසා ඒ රැකවරණය සලසන්නට අවශ්‍ය වැඩපිළිවෙළවල් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ විද්වත් භික්ෂුන් වහන්සේලා සහ විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනය ලබන ඒ වගේම පිරිවෙන් අවසානයේ වගේ අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන වැඩමුළු ක්‍රියාත්මක කරන්න. ඒ වගේම කුඩා සාමණේර වහන්සේලා ඉලක්ක කරගෙන ඒ දින දෙක තුනේ දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා මේ අපේ සභාව මගින්. ඉතින් මේ විදිහට අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන විශාල වැඩ කොටසක් තියෙනවා. ඉතින් අන්න ඒ සඳහා තමයි මේ ශාසන ත්‍රිනිකායක ශාසන ආරක්ෂක සභාව පිහිටවලා තියෙන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් හැම භික්ෂුන් වහන්සේ නමකගෙම එකතු වීම, කුඩා භික්ෂුන් වහන්සේ නමකගේ උනත් එකතු වීම අපිට මහ ලොකු ශක්තියක්. ඒ වගේම ගිහි පින්නතුන්ගේ ඒකාබද්ධතාවයත් අපිට විශාල ශක්තියක්. ඒ නිසා මේ ශාසනය අපි කොහොම හරි රැකගමු. මොකද අපිට තියෙන්නේ මෙච්චරයි. අපිට ඉදිරියට උරුම කරන්න තියෙන්නේත් මෙච්චරයි. අපිට නිවෙන්න තියෙන්නේත් මෙච්චරයි. ඒ නිසා කොහොම හරි මේක රැකගෙන ඉදිරියට යමු. මම කාල වේලාව වැඩිපුර අරගෙන තියෙනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.